ब्रह्माच्यलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. භාරාහවේ පංචස්කන්ධා භාරාහාරෝච පුද්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ භාරානික්කේ බනං සුඛං නිකිපිත්වා ගරුම් භාරං අඤ්ඤං භාරං අනාදිය සමූල්හං තංහං අබ්බුයිහ නිච්ඡාදෝ පරිනිබ්බුතෝ තීති. පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන කරගත්ත පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත්ත 55 වෙනි භාවනා උපදේශන වාරයටයි ඔයත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් පහුගිය සතියේ වෙනකොට අපිට අවස්ථාවක් හම්බ වුණා සූත්‍ර දේශනාවේ ධම්මානුපස්සනාව කියන කොටසේ ආයතන පරිචයට පැමිණෙන්නට. ඉතින් මේ පාරත් ඒ කොටස ගැනම තවත් විස්තරයක් කරන්නට කියලා ලැබුණු ආරාධනාවට අනුව මම කල්පනා කළා තවදුරටත් ඒ කාරණාව ටිකක් ප්‍රායෝගික මට්ටමින් විග්‍රහ කරන්නට කියලා. එනතුනේ ඔයත්ොත් මමත් මේ ලෝකේ ඕනෑම සත්වයෙක් මනුෂ්‍යයෙක් ඇස් දෙක පේනවා නම් රූප බලනවා, කන ඇහෙනවා නම් ශබ්ද අහනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා නම් ගඳ සුවඳ දැනගන්නවා, දිවට රස දැනගන්නවා, ශරීරයට ස්පර්ශය පහස කියලා කියන්නේ දැනගන්නවා, වගේම හිතින් හිතනවා. මනසට අරමුණු කියලා යොක සඳහන් වෙන්නේ. අපි ඔය කියන රූප බලනකොට, ශබ්ද අහනකොට, ගඳ සුවඳ දැන ගන්නකොට, රස විඳිනකොට, ස්පර්ශයන් පහස ලබා ගන්නකොට සහ සිතිවිලි හිතනකොට ඔයත්තු දන්නවද ඒ දේ කරන්නට අපිට තල්ලුවක් දෙන බවක් තියෙනවා. ඒ රූපය මොන ආකාරයට තිබ්බා වුණත්, සද්දය මොන ආකාරයට ඇහුණා වුණත් අපි බලන්නේ අපිට ඕන විදිහට. අපි රුචි කරන විදිහට. අපි අහන්නේ අපි අහන්නට මනාප විදිහට. අපි ගඳ සුවඳ දැනගන්නේ අපිට ඌමනා වෙන විදිහට. සිතුවිල්ල මොන ආකාරයෙන් ආවත් අපි ඒ සිතුවිල්ල පරිවර්තනයක් කරගන්නවා, හසුරුවා ගන්නවා අපිට හිතන්න ඕන විදිහකට. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරනවා භාරාහවේ පංචස්කන්ධා භාරාහාරෝච පුද්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ. ඇස කන නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රියන්, මේ ආයතනයන් හය අපි ඇසුරු කරනකොට පින්නතුනේ ඔයත්ොත් මමත්
හුදෙක් ඒ රූපය දකිනවා නෙවෙයිලු. හුදෙක් ඒ තියෙන සද්දය අහනවා නෙවෙයිලු. හුදෙක් ගඳ සුවඳ දැනගන්නවා නෙවෙයිලු. ඒ රූපය බලන්නේ යම්කිසි තල්ලුවක් එක්කලු. හරි නේද? අපි බලන්නේ අපිට උවමනා විදිහට. යම්කිසි කෙනෙක් එක දෙයකට ලස්සනයි කියන්න පුළුවන්, තව එක්කෙනෙක් කියන්න පුළුවන් අවලස්සනයි කියලා. යම්කිසි කෙනෙක් එක සද්දයකට මනාපයි කියන්න පුළුවන්, තවත් කෙනෙක් කියන්න පුළුවන් අමනාපයි කියලා. හැබැයි ඔය ලස්සන කියන එක හෝ අමනාප කියන එක හෝ ඇහැට දැකපු රූපය ආශ්‍රයෙන් හරි කනට අහපු සද්දය ආශ්‍රයෙන් හරි අපිට ලැබුණා වෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රාර්ථනා කරන්නේත් ඒ රූපේ ඒ විදිහටම වේවා කියලා. ලස්සන දේ ලස්සනම වේවා, අවලස්සන දේ අවලස්සනම වේවා. ආදී වශයෙන් තගතයන් වහන්සේ දේශනා කරනවා ඔයත්ොත් මමත් අතින් මේ ලෝකයාගේ අතින් සිද්ධ වෙන මේ කාරණාව හන්දා අපි අපේ ජීවිතේ බරක් ඉතුරු කරගන්නවා කියලා. අපේ ජීවිතේ සැහැල්ලුවක් ලබා ගන්න නැහැ කියලා. මේ බර ඈඳගෙන තියෙන තාක්කල් ඒක දුකක් කියලා දෙනවා. භාරා නික්කේපනං සුඛං. හැබැයි මේ බර බැහැර කරන්න පුළුවන් නම් ඒක සැපතක් කියලා දෙනවා. ওই බර තමයි ඇත්තටම මේ දේශනාවට පැත්තෙන් කතා කළොත් අපේ මමත්වය කියලා කියන්නේ. ලෝකේ කොයි දෙනා කොයි කවුරු කොහොම කිව්වත් ඔයතොත් මමත් ඒ කරුණු කාරණාවල් එක්තරා මට්ටමකදී දකින්නේ බලන්නේ ඒ අවස්ථාවන් වලට උවමනා කරන කෝණේ. නමුත් සෝතාපන්න ආදී මාර්ගඵලත්‍රයන්ට පත්වෙච්ච ඇත්තෝ ගාව තියෙන අදහස් ගොඩක් දුරට එක හා සමානයි. ඒකයි උන්වහන්සේලා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී එක හා සමාන විදිහේ ගුණස්තරයන්ට ගුණුවේ. ඊට මෙහා අපිව අපේ රැහැනේ ගැට ගහිලා තියෙනවා. අපේ උගුලේ ගැට ගහිලා තියෙනවා. හැබැයි ඔයයන්ට මතකද අපි මේ සාකච්ඡාව පටන් ගත්තේ මීට අවුරුදු 1මාරක් වගේ ආසන්න වශයෙන් කාලයකට කලින්. ඒ කාලේ මුල ඉඳලම අපි කතා කරා විපස්සනාව කියලා වචනයක්. ඒක අර්ථ ගැන්වුනේ මමත්වයේ හඳුනා ගැනීමක් හැටියටයි. මට කරන්න ඕන දේ හඳුනා ගැනීම හැටියටයි අපි විපස්සනාව කියන එක ආරම්භ කළේ. මට උවමනා දේ මොකක්ද, මමත්වයට අයිති වෙන දේ මොකක්ද කියලා හඳුනා ගනිමින් තමයි අපි භාවනාව පටන් ගත්තේ. පරයන්කයට වාඩි වෙලා අපි මොහොතක් නිහඬව බලාගෙන හිටියා මට මොකක්ද දැන් කරන්න ඕන, ඇත්තටම හිතට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. මූලිකව අපිට තිබිච්ච ලොකු ප්‍රශ්න ගොඩක් උනේ හිතට දැන් කරන්න පුළුවන් දෙයට මම එකග නැති එකයි. පස්සේදි මොකද වුනේ? අපි අර මට උවමනා දේ පැත්තකට තියලා දැන් හිතට කරන්න පුළුවන් දෙයට මනාප වෙන්න ගත්තා. ඔකට සාදර වෙනවා කියලා වචනයකුත් අපි පාවිච්චි කළා. ඒ මනාප වීමත් එක්ක, ඒ රුචි කැමති වීමත් එක්ක තමයි අපි ගාව තිබිච්ච මමත්වයට, මමායනයට, ආත්ම සංඥාවට අපි චුට්ට තට්ටු කරන්න ගත්තේ. වෙනදුනේ එහෙම පටන් ගත්ත ගමනක් අද වෙනකොට ධර්මානුපස්සනාවේ මේ ආයතන පරිචයට එනකොට මේ මමත්වයේ තුල තියෙන උපරිම ස්තරය විස්තර කරන අවධියකට බුදුරජාණන් වහන්සේ අපිව අරන් ඇවිල්ලා තියෙනවා. ඊට කලින් මේ සාකච්ඡා පෙළේ කතා බහ කරපු ආකාරයට භවනා කරපු ඇත්තෝ
තමන්ගේ ජීවිතය තුළ ඒ වගේ ප්‍රයෝජනය ගත්තා වගේම ගන්නට ඇති. නමුත් අනිත් දේවල් එක්ක අර එකතු කරගත්තා නම් එයාට තාමත් හිටපු තැනමත් ඇති. මම බොහොම නිහතමානීත්වයෙන් ඒක කියන්නත් ඕන. හැබැයි මේ කියන සතිපට්ඨාන වඩන ඒ ආකාරයත් එක්ක අපි මමත්වය කියන දේ හඳුනාගෙන මමත්වයට යට වෙන්නේ කොහොමද යට නොවී ඉන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන ඒ ගමන ඇවිල්ලා බලනකොට තාමත් අපේ මමත්වයේ ඉතුරුවක් තියෙන බවක් තේරෙනවා. ඒ ඉතුරුව අල්ලන ක්‍රමයයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ කියන ආයතන පරිචය ඔස්සේ අපිට කියලා දෙන්නේ. ඒක වැඩ පිළිවෙලක්, ඒක පුදුමාකාර සූක්ෂම ක්‍රමයක්. හරි ලස්සන සටහනක් ඒක. හරි ලස්සන සැලැස්මක්. තථාගතයන් වහන්සේගේ ආරාධනයේ ඉස්සෙල්ලම සූත්‍රයේ පැත්තට ගියොත් රූපංච පජානාති චක්කුංච පජානාති රූපේච පජානාති කියලා කියන්නේ. අපිට දේශනා කරනවා පිනතුනේ උපදෙස් දෙනවා තමන්ගේ ඇහැ තියෙන තැන සතිමත් වෙන්න ඉගෙන ගන්න, ඒක දැනගන්න ඉගෙන ගන්න. බාහිර රූපය තියෙන තැන තියෙන බව දැනගන්න ඉගෙන ගන්න. ඒක හඳුනා ගන්න ඉගෙන ගන්න. අපි මීට කලින් ඉගෙන ගත්තා ශරීරයට එන්න, ශරීරෙහි ඉන්න ආදී වශයෙන් මේ ශරීරය කියලා කියන සමස්ත චිත්‍රය අල්ලන්ට අපි ඉගෙන ගත්තා. අපක්ෂපාතී නිරීක්ෂණය කියන යන මෑන් අපි පුරුදු කළේ ඕක තමයි. සහ බාහිර කාරණාවත් චුට්ට අල්ලන්ටත් අපි උත්සුකත් වුණා. දැන් අපිට අවස්ථාවක් හදලා දෙනවා බුදුරජාණන් වහන්සේ. අර මූලිකව ශරීරයට හිත ගන්නට ඉගෙනගත්ත හාදයට, ඉගෙනගත්ත භාවනා යෝගාවචරයට කියලා දෙනවා. ශරීරයෙහි හිත පවත්වන්නට නෙවෙයි, තමන්ගේ ඇහි හිත පවත්වන්නට. මම එකක් කිව්වේ මේක සූක්ෂමයි කියලා. ඔයිටත් එහා සූක්ෂමකම් තියෙනවා. ඊළඟට තමන්ගේ ඇහැ තුල නතර වෙන්නේ නැතුව රූපය හඳුනාගෙන ඒ රූපය තුලම නතර වෙලා ඉන්න කියලා ඊළඟට ඉගෙන ගන්න කියලා කියනවා. මේක හරියට ඔයතු පින්තූර අරගෙන තියෙනවා නම් කැමරාවකින් ඔයතන්ට ඒ කැමරාව ඇහැට තියාගත්තාම උවමනානම් කැමරාව ගාව ඒ කැමරාව බලන්නත් පුළුවන්. හරියට අපේ ඇහැ වගේ කිට්ටුවම බලන්නත් පුළුවන්. නමුත් අපි අපේ ඉලක්කය අපිට අර කැමරාවෙන් බලන්න ඕන රූපයට දාන්න ඕන නම්, ඈත තියෙන පින්තූරයක් නම් ඒකට දාන්න ඕන නම් ඒ දේ බලන්නත් පුළුවන්. මෙන්න මේ සංසන්දනය බුදුරජාණන් වහන්සේ අපිට ඉගෙන ගන්න කියලා කියන්නේ. මේ ත්‍රිමාන ලෝකය තුල තියෙන සජීවීත්වය අපිට ඉගෙන ගන්න කියන්නේ. හැබැයි මේක කරන්න කියන්නේ නෑ පින්නතුනේ ශරීරයට එන්න දන්නේ නැතිනම් තේරෙන හැටියට. ඊළඟට කාලයක් තිස්සේ අපිට සිද්ධ වෙනවා රූපයක් බලනකොට මේ දෙක තුල තියෙන සංසන්දනය තේරුම් ගන්න. ඊළඟ අවධිය අපිට හම්බ වෙනවා. ඒ අවධිය තමයි විඥානය සම්බන්ධ වෙන තැන. මේ රූපයත් ඇසත් රූපයත් සම්බන්ධ කරලා තියෙන
සංයෝජනය තේරුම් ගන්න කියලා කියන. ඒ සංයෝජනය හන්දා තමයි අපි ඒ රූපය බලන්නේ හෝ බලන්ට එපා වෙන්නේ කියන ඕ නෑම දෙයක් සිද්ධ වෙන්න. එතකොට අද දේශනාවේ මුලම අර මම කිව්ව වගේ අපිට රූප බලනකොට ඒ රූපය නිදහස් මනසකින් නොබලා අපි අර වෙනත් විදිහේ මතක ශක්තියක් වෙනත් විදිහේ සංඥාවක් පරණ මතකයක් පරණ සංඥාවක් පරණ සකස් කර ගැනීමක් ඒ වගේ දෙයක් එක්කාසු කරගෙන මේ රූපය බලනවා නම් අපි ඒ රූපය දකින්නේ නිදහස් මනසකින් නෙවෙයි. හිතේ නිස්කලංක භාවයකින් නෙවෙයි. අපි බලන්නේ වෙනත් බරක් එල්ලගෙන. හැබැයි ඔය ඇත්තොත් මමත් දන්නේ නෑ මේ එල්ලගන්න බර හෝ එල්ලගත්ත බර අයින් කරන්නේ කොහොමද? ඒ අයින් කරන වැඩපිළිවෙලයි මේ කියලා දෙන්නේ. ඒකට පළවෙනියෙන්ම කරන්න ඕන එක තමයි අපි අපේ ඇහැ ළඟ නතර වෙන්න ඉගෙන ගන්න ඕනේ. ශරීරය තුල. ඊට කලින් ශරීරය තුල කියලා කීහම අපිට අවස්ථාවක් ආවා මේ ශරීරය තුල තියෙන ඕනෑම තැනක හිත පළපදියම් කරගන්න පුළුවන් කමක් තිබුණා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ අරමුණ අපිට අරමුණු කරන්න කියලා කියනවා අපේ ඇස කියන ඉන්ද්‍රිය විතරක්. වෙනතින් මේ කියන තැනට දේශනාව තුලින් වුණත් අපි ආවේ අවුරුදු 1.5කට පස්සේ හොඳේ. මම ඒක බොහොම නිහතමානීත්වයෙන් කියන්න ඕනේ. මුලදීම මෙහෙම එකක් නම් අපි කතා කළේ නැහැ. කොහොම නමුත් ශරීරයේ තේරෙන කෙනාට හිත නතර කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඇහැ තුල විතරක්. ඊළඟට දේශනා කරනවා එයාගේ අවධානය පතිත කරගන්න බලන්න ඕන කියලා, ඉගෙන ගන්න ඕන කියලා. ඒ දකින්න රූපය තුල පමණක්. ඒත් එක්ක හම්බ වෙන්න ගන්නවා. මේ දෙක දුරස් කරලා බැලුවාම මේ දෙක දුරස් කරපුවාම තමයි තේරෙන්න ගන්නේ මේ රූපය දකින්ට තියෙන මනාපය හෝ අමනාපය හෝ ඒක ස්පර්ශ කරන අභිප්‍රාය හේවත් විඥානය මොකක්ද කියලා. ඔය අභිප්‍රාය තමයි පින්නතුනේ ඊළඟට අපි හඳුනා ගන්න ඕන දේ. මම එකක් කිව්වේ මේක හරි සූක්ෂමයි කියලා. සාමාන්‍ය ජීවිතේ අපි ඇහැට රූප බලලා කැමති වෙනවා, අකමැති වෙනවා, සතුටු වෙනවා, දුක් වෙනවා. පස්සේදී අපි ඕකට අපි හිතමු දුක් වුණා කියලා. දුක් වුණාම විවේචනය කරන්න පුළුවන් මගේ වැරද්ද කියලා තමයි. එහෙම නැතිනම් බාහිර කෙනාට. ලෝකෙ ගොඩක් වෙලාට වෙන්නේ මේකමනේ. ඇත්තටම මොයින් එහාට වෙන විදිහක් ගැන හිතන්නත් අමාරුයිනේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දෙන ඔයිටත් වඩා වෙනත්ම කාරණාවක් ඔය දේ සිද්ධ වෙන්න බලපාපු හේතුව හැටියට. ඒක තමයි මේ ඇසත් අපි ගාව තිබ්බ ඇසත් අර රූපයත් සම්බන්ධ කරපු සංයෝජනයේ හිඳයි අපි මේ දුක හදාගත්තේ. මොකද්ද හේතුව? ඒ සංයෝජනය තුල පින්නතුනි තිබිලා තියෙන්නේ දුක ඇති කර ගන්නා වූ රටාවක්. අපි දකින්න රූපේ බලලා තියෙන්නේ සැකයක් ඇති වෙන දෙයක් නම් දැක්කේ අපි බලලා තියෙන්නේ සැක මුසු සහිත කෝණයක. තරහක් එන දෙයක් නම් අපි දැක්කේ අපි බලලා තියෙන්නේ තරහ එන සුළු කෝණයක. ආශාවක් එන දෙයක් නම් අපි බලන්නේ අපි බලලා තියෙන්නේ ආශාව මුසු වෙච්ච කෝණයක. මෙන්න මේ සංයෝජනයයි අපි හොයාගන්න ඕනේ. එතකොට අපේ ඇහි නෙවෙයි ප්‍රශ්නේ අර බාහිරින් තියෙන රූපෙත් නෙවෙයි ප්‍රශ්නේ අපි හදාගන්න සංයෝජනයයි ප්‍රශ්නේ. මේ සංයෝජනය කියන දේ තමයි ක්ලේශය වෙන්නේ. ඇහැ කියන්නේ ක්ලේශයක් නෙවෙයි, රූපය කියන්නේ ක්ලේශයකුත් නෙවෙයි. නමුත් අපි මේ රූපය බලන ආකාරය තුලයි කෙලෙස්ද නිකෙලෙස්ද කියන එක තීරණය වෙන්නේ. මුලදී ඉතින් අපිට අවස්ථාවක් එන්න පුළුවන් ওই කෙලෙස් නිකෙලස් ටික මාරු කරගෙන නිකෙලස් පැත්ත
හිත නමා ගන්න. කෙලෙස් පැත්තෙන් අයින් වෙන්න. පසු කාලීනව නිකලෙස් පැත්තට අයින් කරන්න හේතුවක් වෙන්න පුළුවන්. මොකද ඔක්කොම බරක් තමයි. ඉතින් සතිපට්ඨානයත් එක්ක බලනකොට අපේ මේ ගමන දිගහැරෙන්න පින්නතුනේ අපිට තේරෙන මට්ටමේ මේක කාටත් කරන්න පුළුවන් මට්ටමින් යන එක. දැන් අපිට මේ හම්බ වෙලා තියෙන අවධියේදී අපිට හම්බ වෙනවා පුරුදු කරන්න වුණාම ඇසත් රූපයත් විඥානයත් කියන මේ තුන තුලම සතිමත් වෙන්නේ කොහොමද කියලා. අපිට එතකොට පුද්ගලිකත්වයක් එනවා. එක්කෝ අපිට ඇහැ තුල නවතින්න පුළුවන්. එහෙම නැතිනම් රූපය තුල නවතින්නත් පුළුවන්. අපේ අවධානය නතර කරන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඒ දෙකේ සම්බන්ධතාවයේ තිබිලා තිබිච්ච හැටියට තිබිච්ච අර කියන සංයෝජනය නැත්නම් විඥානය තුල නතර වෙන්නත් පුළුවන්. සතිපට්ඨානය ගැඹුරින් ගැඹුරට යන්නේ මේ විදිහට. ඕක ඇසට රූපයට ඇසේ විඥානය නැත්නම් ඇසේ සංයෝජනය වගේමයි කනට සද්දයටත් නාසයට ගඳ සුවඳටත් දිවට රසයටත් කයට ස්පර්ශයටත් හිතට අරමුණටත්. මම සරල උදාහරණයක් කියන්නම්. මේ ලෝකේ ඉන්න අය බෙදෙනවා මෙන්න කොටස් දෙකකට. මම දන්න හැටියට එක්කෝ එක කාණ්ඩයක් බෙදෙනවා සුනකයන්ට කැමති අය. ඒ කියන්නේ බල්ලොන්ට කැමති අය. හුරතල් කරන්න. හුරතල් සත්වයට බල්ලොන්ට කැමති අය. තවත් කාණ්ඩයක් ඉන්නවා පූසොන්ට කැමති අය. අපි හිතමුකෝ. තව එහෙම සතෙක් ගත්ත කියන්නකෝ අපි කියමු හාවා කියලා. ඔයත්ෝ පූසොන්ට කැමති අය නම් හුරතල් සත්තු හැටියට බල්ලෙක්ව දකිනකොට ඔයයන්ට එන අදහස තුල තියෙන සැඟවිච්ච කතාව මොකක්ද? තමන් තුල තියෙන අමනාපේ මුසු වෙච්ච බවකින්, අමනාපේ මුසු වෙච්ච බැල්මකින් බලාවි. හාවව දකිනකොට ඒ වගේ බැල්මකින් බලාවි. නමුත් පූසව දකිනකොට මනාප වෙච්ච බැල්මකින් බලාවි. මේ බැල්ම ඇහිද තිබ්බේ? අර පූස ගාවද තිබ්බේ? අර හාව ගාවද තිබ්බේ? අර බල්ල ගාවද තිබ්බේ? අපේ අභිමතාර්ථය ගාවයි තිබ්බේ. අපේ ඌමනාව ගාවයි තිබ්බේ. සංසාරගතව ඔය ඇත්තොත් මමත් ඇහෙන් රූප බලන්න ප්‍රාර්ථනා කරනවා, කනට ශබ්ද අහන්න ප්‍රාර්ථනා කරනවා, නාසයට ගඳ සුවඳ විඳින්න ප්‍රාර්ථනා කරනවා, දිවට රස විඳින්න ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු හදා ගන්නවා, කයට ස්පර්ශ විඳින්න වගේම හිතට අරමුණු හිතන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුට හේතුව තමයි ඔය ඇස ඔස්සේ හදාගත්ත සංයෝජනයන්, කන ඔස්සේ හදාගත්ත සංයෝජනයන්, නාසය දිවකය මනස ආදී ඒ ඉන්ද්‍රියන් 6 ඔස්සේම හදාගත්ත ආයතන 6 ඔස්සේම හදාගත්ත සංයෝජනයන් ටික. මේ සංයෝජනයන් ටික තමයි අපිව අරගෙන යන්නේ. අපිව පොළඹවන්නේ. මමත්වයේ රැහැන කියන එක දකින්න පටන් ගත්ත තමයි අපි ශරීරයට ඇවිල්ලා මට දැන් මොකද්ද කරන්න එන්නේ? එහෙම නැත්නම් භාවනා කරන්න පටන් ගන්නකොටම භාවනාවේ පරයන්කයට වාඩි වෙලා චුට්ටක් ඇස් දෙක පියාගෙන ඉන්නකොට අපිට දැන් තේරෙන්නේ අපේ හිත දුවනවා කියලා. නමුත් මට ඕන වෙන්නේ ආනාපානය බලන්න. ඔන්න අපි ප්‍රශ්නේ හදාගත්තා. මං කැමති නැහැ භාවනා කරන්න. මොකද මගේ හිත දුවන හින්දා. එතකොට මේ දවසේ හාමුදුරුවන්ගේ උපදේශය උනේ අර තමන්ට කරන්න ඕනකම කියලා කියන ආනාපානය බලන එකට චුට්ටක් ඉන්න දීලා දැනට හිතට කරන්න පුළුවන් දේ මොකද්ද? හිත දුවන එක නම් ඒකට හා කියන්න කියලා. අපි එතනින් පටන් ගත්තේ මට ඕන දේ නොකර මෙතන සිද්ධ වෙන දෙයට හා කියන විදියක්. මමත් වය කියන දෙයට අපි මුහුණ දෙන්න පටන් ගත්තේ එහෙමයි. මගේ කම, මගේ උවමනාව, මගේ බලාපොරොත්තුව, මට කරන්නම ඕන දේ
මොකක්ද කියලා හඳුනාගත්තේ අපි යන්න එතනින්. පස්සේ මේ ගමන බොහොම දීර්ඝ විදිහට අරගෙන ආවා. ශරීරයේ කොටස් වලට, වේදනාවන් වලට, සංඥා වලට, සිතුවිලි දුවනවා ඒකට, ඒ ආදී හැම එකකට. දැන් අපිට අවස්ථාව හම්බ වෙලා තියෙනවා ඇහැට රූප බලද්දී, කනට ශබ්ද ආදී වශයෙන් අඩුමතරම හිතට අරමුණු හිතද්දී පවා මේක තුල තියෙන ගැටය මොකක්ද කියලා හොයන්න. හරි ලස්සනයි මේ ගැඹුරට නැටි ගැඹුරට යන හැටි. ඊයේ හිතපු සිතුවිල්ල අද දවසේත් හිතනවා නම් ඒක හිතන්නේ අද දවසේ අපි හිතන්ට මනාප විදිහට මම ඊයේ හිතපු විදිහට වඩා වෙනස් විදිහකින් අද හිතනවා වෙන්න පුළුවන්. වෙනස්ම ආකාරයකින් වෙනස්ම විදිහකින් වෙනස්ම දිශා ආනතියකින් වෙනස්ම ඉලක්කයකින් අපි අද හිතනවා වෙන්න පුළුවන්. හැබැයි පුරුදු වෙලා තියෙන සිතුවිල්ල හිතන්න නම් ඔහේ හිතා ඉන්න. දන්නේ නැහැ මේ පඹගාලේ පැටලෙන්න හේතුව මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕකෙන් ගැලවෙන්න පුළුවන් එකම එක මාර්ගය සතර සතිපට්ඨානය යෙදෙන එකයි කියලා. ඒකේ තේරුම නෙවෙයි සතර සතිපට්ඨානය කටපාඩම් කරලා හයියෙන් සජ්ජායනා කරන එක. ඒකේ තේරුම තමයි භාවනාවට ගිහිල්ලා පුරුදු කරන එක. මේක තුළ මේ සිද්ධ වෙන වැඩපිළිවෙල මොකක්ද කියලා. අපි ඒකට පින්නතුනේ අපේ අවධානය සිහිය අපේ ශරීරයේ තියාගන්න ඉගෙන ගන්න ඕන. බාහිරට යන ඒ අරමුණත් එක්ක ඉඳ ඉගෙන ගන්නත් ඕන. ඊට පස්සේ හම්බ වෙනවා මේ දෙක සම්බන්ධ කරපු සම්බන්ධ වාචී පදේ මොකක්ද කියන්නේ. ඒ සම්බන්ධතාවය අපිට හම්බ වුණා නම් ඒ දේ අපිට දැක ගන්නට පුළුවන්කමක් ලැබුණා නම් ඊළඟ අවස්ථාවකදී අපි රවට්ටන්න බෑ අපේ හිතට. මායයට අපි රවට්ටන්න බෑ. අපි දන්නවා මේක යන්නේ කොහාටද කියලා. අපි රූප බලාවි කෙලෙස් ඇති කරගන්නේ නැති විදිහට. අපි සද්ද අහාවි බලාපොරොත්තු වැඩි කරගන්නේ නැති විදිහට. හුදෙක් දකින, හුදෙක් අහන, හුදෙක් දැනගන්න, හුදෙක් හිතන අය බවට පරිවර්තනය වේ. ඔයතන මතකද? දහම අහලා තියෙන හින්දා මේක මතක ඇති. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියලා ධර්මකාරණා හතරක් දේශනා කරා දාරුචීරියන්ට බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒක ඇහැව්වා, ධර්මය අවබෝධ කළා, හරක කැවිලා එන්න එතනම පරිනිර්වාණයට පත් වුණා. පෘථග්ජන කෙනෙක් හැටියට යාවි බුදුරජාණන් වහන්සේ ගාවට. සෝතාපන්නවත් වෙලා නෙවෙයි යාවි. සමහරක් කෙනෙක් සෝතාපන්න වෙන්න පුළුවන්. මට මතක නැහැ කතාව. සමහර විට කොහොම නමුත් ඔය කියන දැක්කොත් දැක්කා පමණයි, ඇසුනොත් ඇසුනා පමණයි, දැනගත්තොත් දැනගත්තා පමණයි, හැඳිනුවොත් හැඳිනුවා පමණයි කියන තැනටයි අපි මේ යන්නේ. මේ ආයතන පරිචේ තුල මේ ආයතනයන් ඔස්සේ සිහිය පැවැත්වීමට පුරුදු කිරීම තුලින්. හරි ලස්සනයි මේ ගමන. මේ විදිහට උනහම් පින්නතුනේ මුල් කාලෙදී අපි රූප බලද්දී කෙලෙස් සහිතව රූප බලාවි බලලා තියෙන්න පුළුවන්. භාවනාවේ මුල් අවධියේදී එතකොට අපිට හම්බ වෙනවා ඔව් මම රූප බලන්නේ ඒ විදිහට කෙලෙස් සහිතව බලන රූප තියෙනවා. සද්ධාහනකොට කෙලෙස් සහිතව ක්ලේශයක තල්ලු වීමක් එක්ක කෙලෙසයක් පිටිපස්සේ තියාගෙන සද්ධාහන බවක් තියෙනවා. සැකයක්, තරහක්, ඉරිසියාවක්, ක්‍රෝධයක් ආදී වශයෙන් ඕන එකක් වෙන්න පුළුවන්. පසු කාලීනව ඕක අපි මාරු කර ගනීවි නික්ලේශී භාවයකට. මෛත්‍රයක්, කරුණාවක්, උපේක්ෂාවක්, මුදිතාවක් ආදී වශයෙන් දයාවක්. ඒ ආකාරයෙන්ුයි අපි අපේ ජීවිත පරිවර්තනය කරගන්නේ. නිකිපිත්වා ගරුම් භාරං අඤ්ඤම් භාරං අනාති. සමූලං තණ්හං අබ්බුය
නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. නික්කිපිත්වා ගරුම් භාරං. තමන්ගාව තියෙන බර මේ බර කොහෙද තිබ්බේ? හිසේ තියාගෙන නෙවෙයි හිටියේ, ඇහි තියාගෙන හිටියේ, කනේ තියාගෙන හිටියේ, නාසයේ තියාගෙන හිටියේ, දිවේ තියාගෙන හිටියා, ශරීරයේ තියාගෙන හිටියා, හිතට එන අරමුණේ තියාගෙන හිටියා. නික්කිපිත්වා ගරුම් භාරං. මේ බර බැහැර කරපු කෙනා අඤ්ඤම් භාරං අනාදිය. තවත් බරක් ගන්නට හිතන්නෙත් නැහැ. සමූලං තණ්හං අබ්බුය. තණ්හාව නිර්විශේෂ වශයෙන් බැහැර කරලා තියෙනවා. ඒකේ තේරුම තමයි රූපයක් බලාවි පින්නතුනේ අර පරණ විදිහේ තියෙන මතකයක් එක්ක වෙනස්ම විදිහේ මවාපෑමක් අරගෙන ඒ අනුසාරයෙන් දකින්ට හෝ ඒ අනුසාරයෙන් අහන්ට හෝ බලන්ට හෝ රස විඳින්ට හෝ හිතන්ට හෝ ආදී වශයෙන් එහෙම කෙලෙස් ස්වභාවයකට යන්නේ නැතුව පැහැදිලි වර්තමානයේ තුල දකින්න තේ තුල තියෙන දේ දකි. ඇහෙන දේ තුල තියෙන දේ අසාවි. අල්ලා ගැනීමක් නැතුව. අඤ්ඤම් භාරං අනාදිය නික්කිපිත්වා ගරුම් භාරං අඤ්ඤම් භාරං අනාදිය සමූලං තණ්හං අපුය නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. ඒක නා නිවිසනසෙන. පරිනිර්වාණයටපත් වෙනවා. කොහෙන්ද පරිනිර්වාණයටපත් වෙන්නේ? ඇහින්. කනෙන් පරිනිර්වාණයටපත් වෙනවා. නාසයෙන් පරිනිර්වාණයටපත් වෙනවා. දිවෙන් පරිනිර්වාණයටපත් වෙනවා. ශරීරයෙන් පරිනිර්වාණයටපත් වෙනවා. හිතින් පරිනිර්වාණයටපත් වෙනවා. එච්චරයි. මේක එතකොට අවබෝධයක් තුලින් එන්න ඕන එකක්. මේකේ තේරුමක් නැහැ යට රූප බලන්නේ නැහැ කියලා. මේකෙන් කියවෙන්නේ නැහැ කනට ශබ්ද අහන්නේ නැහැ කියලා. නාසයට ගඳ සුවඳ දැනගන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒ ඔක්කොම ටික කරනවා. හැබැයි මොකක්වත් බලපෑමක් නැතුව, අභිප්‍රායක් නැතුව. බොහොම මධ්‍යස්ථ මතධාරීත්වයෙන් නිවි සැනසුණු ලීලාවෙන් ඔය කියන ආයතනයන් ටික හසුරුවන. වෙන මොකක්වත් සම්බන්ධතා හදා ගන්න යන්නේ. වෙනදී යන්නේ එහෙමයි. අවසාන වශයෙන් අපිට ඉතුරු වෙලා තියෙන මමත්වයේ රැහැන් ටික අපි හඳුනාගන්නේ වගේම ඒ රැහැන් ටික අපේ ජීවිතයෙන් බැහැර කරලා දාන්න. මේක මම පුතා බෝධි පූජාවක් කරාට හම්බ වෙනවද නැද්ද කියන එක දැන් ඔයත්තන්ට තේරෙනවා. මේකෙන් නිදහස් වෙන්න නම් ඇහෙන් නිදහස් වෙන්න නම් අපි ඇහැ වඩන්න ඇහැ පුරුදු කරන්න. කනෙන් නිදහස් වෙන්න නම් ඒ දේ වඩන්න පුරුදු කරන්න. නාසයෙන් දිවෙන් කයෙන් මනස කියන මේ ආයතනයන් ටික අපි වඩන්න ඕන. දැන් තේරෙනව නේද වඩන්නේ කොහොමද කියලා, වඩන්නේ මොනවද කියලා? ඒ ටික තමයි සතිපට්ඨානයෙන් කෙරෙන්නේ. යම් කිසි කෙනෙක්ට කියන්න පුළුවන් මම නිවි සැනසීලා ඉන්නේ, මම මේ විදිහේ අවස්ථාවකට හිත පරිවර්තනය කරගෙන ඉන්නේ, හෝ මේ වගේ දෙයක් මම කල්පනා කරනකොට නිවි සැනසීමක් ඇති වෙනවා කියලා. දැන් ඇත්තටම අපිට තේරෙනව නේද? එහෙම කිව්වට එහෙම වෙන එකක් නෙවෙයි මේකේ තියෙන්නේ කියලා. මේක හිතා ගැනීමක් නෙවෙයි. වර්තමානයේ තුල සිදුවීමක්, වර්තමානයේ තුල අපි භුක්ති විඳින දෙයක්. යම් යම් රූප වලට අපි ඇලෙන්නේ නැති වෙන්න පුළුවන්. යම් යම් රූප වලට අපි ඇලෙනවා වෙන්න පුළුවන්. ඒකට හඳුනා ගන්න ඕන වෙන්නේ මොකක්ද? ඒ ඇලෙන අවස්ථා මොනවද? ඇලෙන්නේ නැති අවස්ථා මොනවද කියන එකයි. ගැටෙන අවස්ථා මොනවද? ගැටෙන්නේ නැති අවස්ථා මොනවද කියන එකයි. එහෙම හඳුනාගෙන යන ගමනකුයි සතිපට්ඨානය තුලින් මේ අපිට සකස් වෙන්නේ. ඇත්තම කියනවා නම් මේ වගේ කොටසක් තමයි භාවනාව පැත්තෙන් අපිට කරන්න තියෙන ටිකක් අමාරුම කොටසක් කියලා කියන්නේ. හැබැයි බැරි නෑ. මේ තුලින් තමයි අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මමත්වයේ නිදහස් වීමේ තුල තියෙන ඒ සැනසෙල්ල ඉගෙන ගන්න පටන් ගන්නවා. මමත්වයෙන් බැහැරවීම තුලින් තියෙන විමුක්තිය අපි තේරුම් ගන්න පටන් ගන්නවා. මීට කලින් අපි ඇහෙන් රූප බලන්න ඇති ලොකු දුකක් හදාගෙන.
ලොකු සංතාපයක් හදා ගන්න ඕන. කනට සද්ද අහන්න නැති අහනවා අද දවස තුලත් වෙන්නත් ඇති. නාසයට ගඳ සුවඳ දැනගන්නටත් ඇති. දිවට රස දැනගන්නටත් ඇති. කායට ස්පර්ශ දැනගන්නටත් ඇති. හිතට අරමුණු හිතන්නටත් ඇති. මහා ලොකු දුකක් එකතු කරගන්න ගමන්. එන්නතුනේ සතර සතිපට්ඨානයෙන් තමයි කියලා දෙන්නේ ඒ දුකේ නිමාව කොහොමද කරන්නේ. මේක ප්‍රාර්ථනාවකින් කරන්න බැරි දෙයක්. නමුත් කරන වැඩපිළිවෙලක් තියෙනවා. අපි ගාව හිත නතර කර ගන්න ඉගෙන ගන්න ඕන. අපි ගාව ඉන්න බව තේරුම් ගන්න ඕන. අපෙන් බාහිරව තියෙන අර කියන අරමුණ ගාව නතර වෙන බව තේරුම් ගන්න ඕන. මේ දෙක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා ඒ දෙක නිකන් තිබ්බට හරියන්නේ නැහැ. ඔය අපි ගාවත් අර බාහිර අරමුණක් කියන මේ දෙක සම්බන්ධ කරන ඒ සම්බන්ධ වාචී පදයක් තියෙනවා. අභිප්‍රායක් තියෙනවා. ඕකට විඥානය කියලා කියනවා. සංයෝගය කියලා කියනවා. මේ සංයෝගය හඳුනා ගන්න ඕන. මේ සංයෝගය හඳුනාගෙන සූත්‍රයේ අවසානට කොහොමද කියන්නේ? ආයතින් අනුපාත ධම්මා කියලා කියන්නේ. ආයතනයක් වශයෙන් ආපහු ඇති නොවන තැනකට පරිවර්තනය කරගන්න කියලා. අපි ඊට කලින් දැකපු රූපේ බැලුවේ මෝහයක් එක්කනම්, අහපු සද්දේ ඇහැව්වේ මෝහයක් එක්කනම්, දේශයක් එක්කනම්, රාගයක් එක්කනම්. අපි තේරුම් ගත්තා නම් මේක ඇත්තටම රාගයක් තිබ්බේ නැහැ. මම මේක රාගෙ දැම්ම හින්දා මේක මට රාගාන්විතව තේරුණා. හෝ මේ ඇහිච්ච දේ දේශයක් තිබ්බේ නැහැ, දෝෂයක් තිබ්බේ නැහැ. මං ඒක ද්වේෂයක් හැටියට අහපු හින්දා මේකේ ප්‍රශ්නේ තිබ්බේ කියලා තේරුම් ගත්තා නම් පින්නතුනේ ඒ වගේ සද්දයක් ආපහු ඇහෙද්දි රාගයක් හරි ද්වේෂයක් හරි අපිට ඇති වෙයිද? මේකටයි කියන්නේ පුහුණුව කියලා. මේකටයි කියන්නේ වැඩිම කියලා. වඩන්ට කියලා කියන්නේ දේශනාව අරගෙන බලන්න. වඩන්ට කියලා කියන්නේ පුරුදු කරන්න කියලා කියන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අපිට මේ ලබාපු ජීවිතය ඇත්තටම ප්‍රමාණවත් වේවි මේ විදිහට කටයුතු කළොත් නිවිසනසීමක් ළඟා කර ගන්න. දේශනාවේ අවසාන කොටස් වල තියෙනවා තව වැඩි දවසක් නෑ ඒකටත්. ඒ ටික ගැන කතා කරන්නත් අද නිකන් ගියක් වගේ කරන්න සතර සතිපට්ඨානයේ යෙදෙන කෙනෙක්ට හරියට මේක කරනවා නම් දවස් 7කින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා කියනවා. ඒකේ තේරුමක් නෑ මේ තියෙන දේවල් ටික ඔක්කොම බැහැර කරලා දාලා වනගත වෙන්න කියලා කතාවක් කියන්නේ නෑ. දුකක් නැතුව ජීවත් වෙන හැටි ඉගෙන ගන්න පුළුවන් කියලා කියනවා. දවස් 7ක් මේක කරලා. කැඩි කැඩි කොහොම හරි කරොත් ඉතින් අවුරුදු 7ක් යනකොට පුළුවන් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපිට තේරෙනව නේද පින්නතුනේ අපි මේ කියන සිහිය පැවැත්වීමට මේ කියන අපක්ෂපාතී නිරීක්ෂණය කරන්නට යොදවන කාලය මත අපිට අපිව තේරෙන්න පටන් ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. අපිව දකින ප්‍රමාණය වැඩි වෙනවා. අපිව දකින ප්‍රමාණය වැඩි වෙන තරමට අපි අපේ තේරුම් ගන්න. අපේ තේරුම් ගන්න ප්‍රමාණය තරමට අපෙන් දුක නිදහස් වෙනවා. අපි දුකින් නිදහස් වෙනවා. දුක තිබ්බට ඒ දුකත් එක්ක යාවෙන්ට හෝ දුකට පණින්ට යන්නේ නැති අය බවට පරිවර්තනය වෙනවා. නිවී සැනසුම් ජීවිතයක් ළඟා කරගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණාවයි මට අද ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබේ. දේශනාව තේරුනේ නැත්නම් ප්‍රශ්න සාකච්ඡා කරන වාරයේදී ඒක ගැන තවදුරටත් අහන්නත් ඕන. මම විශ්වාස කරනවා මේ කියන ආකාරයට අපි චුට්ට අපේ ජීවිතේ පුරුදු කළොත් එහෙම පින්නතුනේ අපිට මේ තාක් ළඟා කරගන්න බැරි වෙච්ච විදිහේ නිදහසක් නිවීමක් සැනසීමක් ළඟා කරගන්න අවස්ථාව හම්බ වෙයි. ඒ සැනසීම ඔයත්ගේ ඇහැ ගාව තියෙනවා, කන ගාව තියෙනවා, නාසය ගාව තියෙනවා, දිව ගාව තියෙනවා, ශරීරය ළඟ තියෙනවා, හිත ගාව තියෙනවා. සමහර අවස්ථාවන් වලදී අපි මේ කියන නිවන වගේ දෙයක් ස්පර්ශ කරලා තියෙන්න පුළුවන්, නැතුවමත් නෙවෙයි. හැබැයි අපි දන්නේ නැහැ ඒකේ ඉන්නේ කොහොමද කියලා. ඒකේ පිහිටන්නේ කොහොමද කියලා. අපිට විශ්වාසයක් නැහැ. ඒක මේ ශාසනය තුල අර
ප්‍රතිලාභයන් ලබා ගන්න කෙනාට මාර්ගඵලත්‍රයන්ට එන කෙනාට ලැබෙන පළවෙනිම අවස්ථාව වෙන්නේ පළවෙනිම කාරණාවන් වලින් එකක් වෙන්නේ සැකයෙන් නිදහස් වීම. අපි ගාව සැකයක් තියෙන්න පුළුවන් දුක කියන්නේ මේකයි දුකෙන් නිදහස් වෙන්නේ මේකයි ආදී වශයෙන්. හරියට මේ කටයුතු කරන්න වුණාම අපි ඉගෙන ගන්නවා දුකෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් නිවන් වූ ක්‍රමයක් එවන් වූ අවබෝධයක් වැටහීමක් වගේ මෙවන් වූ ප්‍රායෝගිකත්වයකට යන්න අද මේ කියලා දුන්න මේ අවවාදයත් උපකාරයක්ම වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අන්දමයන් ධම්මකථාය සාදුකං දදාමසේ සාදු